समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යතෝකෝ ආනන්ද බික්ඛු ධාතු කුසලෝච හෝති ආයතන කුසලෝච හෝති පටිච්ච සමුප්පාද කුසලෝච හෝති ඨානාඨාන කුසලෝච හෝති එත්තාවතාකෝ ආනන්ද පණ්ඩිතෝ බික්ඛු විමංශකෝති අලං වචනායාති. ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. පින්වත්නි, අදත් ඔබ ඊ타ම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. පින්වත්නි, ඔබේ ජීවිතය ධර්මයේ තුලින් හදාගන්න අදහසක් තියෙනවා නම්, ධර්මයේ තුලින් නැගී හිටින අදහසක් බුද්ධ ශ්‍රාවකයෙකුට තියෙනවා නම්, ඒකාන්ත වශයෙන් මේ පුද්ගලයා විසින් ධර්මයේ නොඑක ආකාරයෙන් විදර්ශනා කරමින් ඒ ධර්මයේ තම තමාගේ ජීවිතයට ගලප ගන්න අවශ්‍යයි. ඒ ගලපා ගැනීම මත දායාද වුණු සැබෑ ශ්‍රාවකයෙක් විදිහට ධර්මයත් එක්කම අපේ ආධ්‍යාත්මික පිළිසරණ හදාගන්න අපට වැඩපිළිවෙලක්, උනන්දුවක්, කැමැත්තක් තියෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළේ මේ ධර්මය හොඳට අහගන්න. ඒ අහපු ධර්මය හොඳට දරා ගන්න. ඒ දරාගත් ධර්මයේ තුල හොඳට හැසිරෙන්න. ඒ හැසිරුණු ධර්මයේ තුල හොඳට විපස්සනා කරන්න. ඒ විපස්සනා කරනකොට යාට ධර්මයේ ප්‍රතිලාභය, ධර්මයේ පිහිට, ධර්මයේ තුලින් යහපත හදාගන්න පුළුවන්. ඒතර ධර්මයේ තුලින් යහපත හදාගන්න ශ්‍රාවකෙක් නිරන්තරයෙන් මේ ජීවිතයේ තුල මේ ධර්මයේ විදර්ශනා කරන මට්ටමට, ධර්මයේ ගලපා ගන්න මට්ටමට, ධර්මයේ ගොඩනගා ගන්න මට්ටමට තම තමාගේ సంతානය තුල ධර්මය දියුණු කරගන්න අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දුන්නේ මේ ජීවිතයේ තුලදීම අවබෝධය කරා යන විදිහ. මේ ජීවිතයේ තුලදීම අවබෝධය කරා යන ශ්‍රාවකයෙකුට අවබෝධය කරා Tamanගේ මනස හසුරුවා ගන්න මිනිස්සෙකුට උනන්දුවක් තියෙන්න ඕන Tamanගේම අවබෝධයක් විදියට මේ ධර්මයේ දකින්න. ඒතර Tamanගේම අවබෝධයක් විදියට මේ ධර්මයේ අපට දැක ගන්න බැරි වුණොත්, මේ ධර්මයේ Tamanගේම අවබෝධයක් විදියට අපට අත්දකින්න බැරි වුණොත්, පින්වත්නි, අපි අසාර්ථකයි. කොච්චර බණ ඇහුවත්, කොච්චර පින්දහම් කළත් අපි අසාර්ථකයි. ඒ නිසා තමයි ධර්මයේ නිතරම කියන්නේ අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා කියලා. අනුපූර්ව ශික්ෂාව, ඊට පස්සේ අනුපූර්ව මේ ක්‍රියාකාරකම්, අනුපුබ්බ පටිපදා, අනුපූර්ව ප්‍රතිපදාව. මෙන්න මේ කියන කාරණා තුන පිළිවෙලින් පිළිවෙලට ක්‍රමානුකූලව එකට එකට පෑහි Tamanගේ ජීවිතයට ගැලපුණොත්, Tamanගේ ජීවිතය තුල ගලපා ගන්න පුළුවන් වුණොත්, ඒ බඳු ශ්‍රාවකයෙකුට මේ ධර්මයේ පිළිසරණ හදා ගන්න පුළුවන්. එතකොට අනුපූර්ව ප්‍රතිපදාව කියන එක අපි හැම කෙනෙකුටම බොහෝම වැදගත් දෙයක්. අනුපූර්ව ප්‍රතිපදාව.
ඒතර ප්‍රතිපදාව පූර්ණේ කරන ශ්‍රාවකෙක් විදිහට හැම වෙලාවකම ප්‍රතිපදාවත් එක්ක අනුබද්ධ වෙච්ච ශ්‍රාවකෙක් විදිහට අපි අපේ ජීවිතය තුළ මේ ධර්මය දකිනවා නම් ඒ දකින්න අවශ්‍ය নানা පරයයන් බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළා. එකම ආකෘතියක් නෙමෙයි. එක එක විදිහට දකින්න පුළුවන්. මොකද සමහර අයට ඒ තැන්වලදී ප්‍රකට වෙන ධර්ම කාරණා විවිධයි. අවබෝධයේ විවිධත්වයක් තියෙනවා. දැන් මට දැනෙන ප්‍රමාණයට වඩා ඔබට දැනෙන ධර්මීය ප්‍රමාණය වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒ වගේම මට වඩාත් හොඳින් තේරෙන දෙයක් ඔබට වඩාත් හොඳින් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔබට වඩාත් හොඳින් තේරෙන දෙයක් මට වඩාත් හොඳින් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේ ඒ කෙනාට තේරෙන සීමාව වෙනස්. ඒකයි අපි අර මීට කලින් මෙත් නාලිකාව තුලින්ම සම්මාදිට්ඨිය සම්බන්ධ අවස්ථා 16ක් පැහැදිලි කරද්දී ඒ 16 තුලදීම අවස්ථා 16 තුලදීම එක එක විදිහට මේ ධර්ම කාරණා අපි පැහැදිලි කළේ ඒකයි. ඒ එක එක විදිහට අපි ධර්ම කාරණා පැහැදිලි කරනකොට සමහර අය අපිට කිව්වා ස්වාමින් වහන්සේ අපට මේ බවංච පජානාති කියන එක හොඳට තේරෙනවා මට ඒක හොඳට පැහැදිලි. ඊතුරු ඔක්කොටම වඩා. සමහර අය මට කතා කරලා කියලා තිනවා ආහාරංච පජානාති කියන දහම් කොටාසේ හාඳුරන්නේ හොඳට තේරෙනවා. සමහර අය කියලා තියෙනවා මේ ස්වාමීන් වහන්සේ කර්ම වාරයේ පිළිබඳ දේශනාව හොඳට තේරෙනවා. ඒතර ඒ තේරිච්ච තැනින්ම විදර්ශනා කරගෙන ඉදිරියට යන්නයි තියෙන්නේ. ඒකට මේ දේශනාව තුලින් හොඳට බහුශෘතභාවය හදාගෙන ඊට පස්සේ පින්වත්නි ඒ බහුශෘතභාවයේ හදාගත්ත ශ්‍රාවකයා විසින් බොහෝ ඇසූ පිරූ තැන් ඇති ශ්‍රාවකයා විසින් තම තමාගේ ජීවිතය තුළ සාකච්ඡාවෙන් අනුග්‍රහය හදාගෙන ධර්ම දන්න අයත් එක්ක සාකච්ඡා කර සැකතැන් දුරු කරගෙන ඊට පස්සේ සාකච්ඡාවෙන් අනුග්‍රහය හදාගෙන ඉස්සරහට යනකොට සමතෙන් හොඳට අනුග්‍රහය හදාගෙන සමතෙන් අනුග්‍රහය හදාගත්ත ඒ ශ්‍රාවකයා විසින් විදර්ශනාව පැත්තෙන් තවදුරටත් හොඳට අනුග්‍රහය හදාගෙන ඉතින් එතනින් පස්සේ තමයි විමුක්තිය කරා පිවිසෙන්න අත්දකින්න තියෙන්නේ. ඉතින් ඒ බඳු ශ්‍රාවකයෙකුට මේ ධර්මයේ බොහොම හැඩයි. මේ ධර්මයේ හොඳට ගැළපෙනවා. මේ ධර්මයේ හොඳට ඒ ජීවිතය තුළ අත්දකින්න පුළුවන්. අද ඔබට මේ දේශනාව තුළින් ධර්ම කාරණා ටිකක් කියලා දෙන්න අපි කල්පනා කළේ මජ්ක්‍ධිම නිකායේ තියෙනවා උපරිපන්නාසකේ දේශනාවක් බහුධාතුක සූත්‍රය කියලා. ඒ බහුධාතුක සූත්‍රයේ එක්තරා දහම් කොටාසයක් තමයි අපි අද මේ දේශනාව තුළින් ඔබට පැහැදිලි කරන්නේ. ඔක්කොම නෙමෙයි. බහුධාතුක සූත්‍රයේ තුල අන්තර්ගත වන ඊටාම කෙටි ධර්ම කොටාසයක් ඔබට පැහැදිලි කරන්න. දැන් බහුධාතුක සූත්‍රයේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවරදී. සවැත් නුවර ජේතවනාරාමේදී තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරන්නේ. ඒතර සවැත් නුවර ජේතවනාරාමේදී මේ දේශනාව සිද්ධ කරනකොට ජේතවනාරාමේදී බුදුරජාණන් වහන්සේ මේ පණිවිඩය මතු කරලා දක්වපු වෙලාවේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා අමතල මතක් කළා පළවෙනියෙන්ම යානි කානචි භික්ඛවේ යානි කානිච භික්ඛවේ භායානි uppajjanti සබ්බානිතානි බාලතෝ uppajjanti නෝ පණ්ඩිතතෝ. පින්වත් මහණෙනි ශ්‍රාවකයාට යම් බයක් උපදිනවා නම් ඒ හැම බයක්ම උපදින්නේ සෑම බයක්ම ශ්‍රාවකයා තුළ උපදින්නේ බාලයා නිසා. මේ බය කියන එක යම් කෙනෙකුට උපදිනවා නම් ඒ බය කියන එක උපදින්නේ බාලයෙක් නිසා. නෝ පණ්ඩිතතෝ පණ්ඩිතයා නිසා නෙමෙයි. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ මතක් කරනවා ඒ වගේම පින්වත් මහණෙනි යම් උවදුරක් ඇති වෙනවා නම් උවදුරක් උපදිනවා නම් ඒ උවදුර උපදින්නෙත් බාලයා නිසාමයි. නෝ පණ්ඩිතතෝ පණ්ඩිතෙක් නිසා නෙමෙයි. පණ්ඩිතෙක් නිසා නෙමෙයි.
ඒ වගේම යම් උවදුරක් උපදිනවා නම් උවදුරක් මොකක්ද උවදුර? මෙහි ස්වල්ප උවදුරක් නෙමෙයි. ඔබට වෙන්න පුළුවන් බරපතලම උවදුර මොකක්ද? ඔබෙන් කවුරු හරි කෙනෙක් ඇහුවොත් ඔබට මුහුණ දෙන්න සිද්ධ වෙන බරපතලම උවදුර මොකක්ද කියලා ඔබෙන් ඇහුවොත් ඔබට ඇත්තටම මොකක්ද හිතෙන්නේ? ඔබට සිද්ධ විය හැකි බරපතලම උවදුර තමයි බරපතලම ගැටලුව තමයි ඔබට වෙන්න පුළුවන් ඉහළම උවදුර තමයි ඔබ සතර අපායට වැටෙන්න පුළුවන්. එතකොට සතර අපායට වැටෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒක තමයි ඔබට සිද්ධ වෙන්න පුළුවන් ඊටා බිහිසුණු භයානකම උවදුර. ඒ වගේ බරපතල උවදුරක් මේ ලෝකේ තවත් තැනකින් සිද්ධ වෙන්න බෑ. එතකොට ඒක තමයි වෙන්න පුළුවන් බරපතලම උවදුර. සතර අපායට වැටුණාට පස්සේ ඊට පස්සේ ධර්මී පිහිටත් මගේ හැරිලා ආධ්‍යාත්මික ප්‍රවේශමත් මගේ හැරිලා අනාථ වෙලා යන්න පුළුවන්. දැන් මේ සංසාරේ අපි අනාථයි. මේක යම් තාක් හරි සනාථ කළේ අපගේ බුදුරජාණන් වහන්සේ. යම් තාක් දුරට කියලා කියන්නේ මේ ධර්මයේ තුල ජීවමාන වුණොත් එයා සනාථයි. නමුත් යම් තාක් හරි අපේ ජීවිතේදී වැඩිච්ච ධර්මයේ බොහොම ස්වල්ප වශයෙන් ඉන්නේ තියෙන්නේ. ඒකට යම් තාක් හරි අපි සනාථ වුණේ භාගතුන් වහන්සේ නිසා. ඒකේ අසීමිත ගෞරවය බුදුරජාණන් වහන්සේට යන්න ඕන. අපි සනාථ වුණේ බුදුරජාණන් වහන්සේගේ පිහිටෙන්. නැත්තම් අපි අනාථයි. ඒතකොට මේ අනාථ ලෝකයේ පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් නැගී හිටිය ශ්‍රාවකයෙකුට ධර්මයත් එක්ක ගනුදෙනු කරන ශ්‍රාවකයෙකුට ධර්මයත් එක්ක හැසිරෙන ශ්‍රාවකයෙකුට පුදුමාකාර සනාථකමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ කොහොමද? බුදුරජාණන් වහන්සේ මතක් කළේ පින්වත් මහණෙනි මේ ලෝකේ බාලයා නිසාම තමයි උවදුරේ වැටෙන්නේ පඬිතෙක් නිසා නෙමෙයි. මේ කතාව මතක් කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේකේදී උදාහරණයක් මතක් කළා. හරියට බට වලින් කරපු ගෙයක් වේවා ඉලුක් වගේ තියෙන තන වලින් කරපු ගෙයක් හෝ වේවා ඒක ගිනි ඇවිලුනොත් බට වලින් හරි තන වලින් හරි කරපු ගෙයක් ගිනි ඇවිලුනොත් හොඳට ඇවිලුනොත් පිටත කොච්චර හොඳට හුණු පිරියම් කරලා තිබ්බත් ජනෙල් දොරවල් තිබුණත් සුළං කවුළු තිබුණත් හොඳට ආවරණය කරපු කූටාගාරයක් පවා ඒ ගින්නට අහු වෙනවා. අන්න ඒ වගේ මේ බාලයා කියන කාරණේ නිසා මොනතරම් සත්පුරුෂයෙකුට උනත් බය උපදින්න පුළුවන්. කොච්චර හොඳට තියෙන ගයක් උනත් වහලා තියෙන්නේ පින්වත්නි ඉලුක් නම් තනනම් වහලා තියෙන්නේ එතන අවදානමක් තියෙනවා. මොන ජනෙල් දාලා තිබ්බත් කොයිතරම් හුණු පිරියම් කරලා තිබ්බත් ඒ මොන දේවල් කරලා තිබ්බත් පින්වත්නි එතන අවදානමක් නම් තියෙනවමයි. ඒ අවදානම ඒකාන්ත වශයෙන් පවතින දෙයක්. බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කරනවා පින්වත් මහණෙනි ඒ නිසා බාලයා නිසා ඇතිවෙන උවදුර බාලයා නිසා ඇතිවෙන උපද්‍රවය වළක්වා ගැනීම පිණිස වැඩපිළිවෙලක් හදාගන්න කියලා. ඒකට අදාළ උපකාරාර්ථයක් අනුග්‍රහයක් හදාගන්න කියලා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා. එතකොට මේ වෙලාවේ ආනන්දහාරෝ නැගිට්ටා. ආනන්දහාරෝ නැගිටලා කිව්වා ඒවං බුද්ධෝ ආයස් බුදුරජාණන් වහන්සේ ඉස්සරහා ආනන්දහාරෝ නැගිටලා මෙන්න මේ විදිහට සැලකලා. ආනන්දෝ භගවන්තං ඒතද වෝච භාග්‍යවතුන් වහන්සේගෙන් මෙහෙම විමසුවා. කිත්තාවතානුකෝ බන්තේ පණ්ඩිතෝ බික්ඛු විමංශකෝති යලං වචනායාති. පින්වත් මහණෙනි මේ බුදුරජාණන් වහන්සේ මේ කාරණේ කියද්දී ආනන්දහාරෝ කියනවා ස්වාමීනි මේ භික්ෂුව විතින් නුවණැති පණ්ඩිතයෙක්ය කියලා කියන්නේ නුවණින් විමසන කෙනෙක්ය මේ භික්ෂුව නම් නුවණින් විමසන කෙනෙක්ය කියලා කියන්නේ සුදුසු වෙන්නේ කවර කරුණක් මතද? ඔන්න පණ්ඩිතයා කියන එක පිළිබඳ බොහෝම රමණීය විස්තරයකට තමයි මේ මුල පිරෙන්නේ.
බොහොම ගැඹුරු නිවන සම්බන්ධ ඉතා පළල් විග්‍රහයක් මෙතන තියෙන. ඒකේ අපි එක කොටසක් තමයි අපි මෙතනදී අද දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊතුරු කොටස් ඉදිරි දේශනාවලදී අපි දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා, බුදුරජාණන් වහන්සේට ආනන්ද හාමුදුරුවෝ මතක් කරනවා, ස්වාමීනි මේ පඬිතෙක් කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. එතකොට මේ පඬිතෙක් කියලා කියන්නේ මොන විදියට නුවණින් විමසන කෙනෙක්ද? මොන විදියට පවසන කෙනෙක්ද පඬිතෙක් කියලා කියන්න සුදුසු වෙන්නේ? එහෙම කියනකොට බුදුරජාණන් වහන්සේ මතක් කළා යතෝකෝ ආනන්ද බික්කු ධාතු කුසලෝච හෝති. ආනන්ද භික්ෂුවට ධාතු කුසලතාවයේ තියෙනවා නම් ඔන්න පඬිතේගේ ලක්ෂණේ විශ්වවිද්‍යාල ගිහින් ආචාර්ය උපාධි මහාචාර්යකම් ඒවා මත නිමි පඬිත භාවයේ තීරණය වෙන්නේ. කොච්චරක් උපාධි තියනවද, කොයිතරම් ගෞරව නාම තියනවද, කොයිතරම් විහාරාරාම වලට අධිපතිකම් තියනවද, නායක හාමුදුරුවෝ කෙනෙක් විදියට මොන වගේ තනතුරුද දරන්නේ, ඒ ඔක්කොම ඉතින් මේ සමස්ත සම්මුති සමාජය තුළ උපකාරයක් වැදගත්කමක් තියෙන්න පුළුවන්. ඒවා නිසා මේ මිනිසුන්ටත් විශාල යහපතක් කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේලාට. ඒවා වැරදි නෑ. නමුත් දැන් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ ගැඹුරින් පඬිතෙක් කියන්න තියෙන සුදුසුකම මොකද්ද? යතෝකෝ ආනන්ද පින්වත් ආනන්ද යම් වෙලාවක භික්ෂුවට බික්කු ධාතු කුසලෝච හෝති ධාතු කුසලතාවයේ තියෙනවා නම් ආයතන කුසලෝච හෝති ආයතන කුසලතාවයේ තියෙනවා නම් පටිච්ච සමුප්පාද කුසලෝච හෝති හේතුඵල ධර්මයන්ගේ හට ගැනීම නිරෝධ වීම හේවත් පටිච්ච සමුප්පාදයේ පිළිබඳ අවබෝධයෙන් දක්ෂතාවයේ තියෙනවා නම් ඨානාඨාන කුසලෝච හෝති සිදුවිය හැකි දේ සිදුවිය නොහැකි දේ පිළිබඳ අවබෝධයෙන් දක්ෂතාවයක් ඒ භික්ෂුවට තියෙනවා නම් ආනන්ද මෙපමණකින්ම මේ ප්‍රමාණයකින්ම භික්ෂුව නුවණැති පඬිතෙක්ය නුවණින් විමසන කෙනෙක් කියා පවසන්නට සුදුසුයි. කාරණා කීයක් කිව්වද? කාරණා හතරක් කිව්වා. පළවෙනි කාරණේ තමයි ධාතු කුසලතාවයේ තියෙන්න ඕන. දෙවෙනි එක ආයතන කුසලතාවයේ තියෙන්න ඕන. තුන්වෙනි එක පටිච්ච සමුප්පාද කුසලතාවයේ තියෙන්න ඕන. හතරවෙනි එක ඨානාඨාන කුසලතාවේ. මොකද්ද මේ ඨානාඨාන කුසලතාවේ කියන්නේ? ඨානාඨාන කුසලතාවේ කියන්නේ සිදුවෙන්න පුළුවන් දේත් දන්නවා, සිදුවිය නොහැකි දේත් දන්නවා. මේ ලෝකේ කිසිම හේතුවක් නිසා සිදුවිය හැකි දේ, සිදුවිය නොහැකි දේ වෙනස් වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට බුදුවරු දෙන්නෙක් එක පෘථුවියක පහළ වෙන එක සිදුවිය නොහැකි දෙයක්. එක බුදුරජාණන් වහන්සේ නම පහළ විය හැකි දෙයක්. ඒක විය හැක. දැන් මේ සිදුවිය හැකි දේ සිදුවිය නොහැකි දේ අපි ඉස්සරහට දේශනාවකදී කියන්න. දැන් කාන්තාවකට මාර තනතුරු කවදාවත් ලැබෙන්නේ නැහැ. බුද්ධත්වයේ ලැබෙන්නේ නැහැ. සක්‍ර දේවේන්ද්‍රකම ලැබෙන්නේ නැහැ. සක්විති රජකම ලැබෙන්නේ නැහැ. ඒකෙන් කියවෙන්නේ කාන්තාවකට අවබෝධය හදාගන්න බෑ, රහත් වෙන්න බෑ, සෝතාපන්න වෙන්න බෑ. එහෙම එක්කුත් නෙමෙයි. ඒ වගේම කාන්තාවකට බුදු බව ප්‍රාර්ථනා කරන්න බෑ කියලාත් නෙමෙයි කියන්නේ. අවබෝධයටපත් වෙන ජීවිතය තුලදී කාන්තාවක් විදියට හිටියොත් එයාට බුද්ධත්වයේ හම්බ වෙන්නේ නැහැ. කාන්තාවක් කිසි දවසක මේ ලෝකයේ අභිසම්බුද්ධත්වයටපත් වෙන්නේ නැහැ. ඒක සිදුවිය නොහැක්කක්. ඒක කවදාවත් සිද්ධ වෙන්න බැරි දෙයක්. ඒකට කියන්නේ ඨානාඨාන කුසලෝචෝතේ. ඒක ඒ භික්ෂුව දන්නවා, සිදුවිය හැකි දේත් දන්නවා, සිදුවිය නොහැකි දේත් දන්නවා. ඨානාඨාන කුසලතාවය. ඒවම නෙමෙයි අද දේශනාවේ මාතෘකාව. අද දේශනාවේ මාතෘකාව ධාතු කුසලෝච හෝති. ධාතු කුසලතාවය, ධාතු පිළිබඳ අවබෝධයෙන් දක්ෂතාවය කියන එක තමයි මෙතනදී කතා කරන්නේ. ධාතු පිළිබඳ අවබෝධයෙන් දක්ෂතාවය. ඒතර මොකද්ද මේ ධාතු පිළිබඳ අවබෝධයෙන් දක්ෂතාවය කියලා කියන්නේ? මෙතන කියනවා කිත්තාවතා පන බන්තේ ධාතු කුසලෝ බික්ඛු අලං වචනායාති. පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ ධාතු කුසලයි කියන එක පිළිබඳ පැහැදිලි කරනවා. පින්වත්නි ධාතු කුසල කියලා කියන්නේ ඒ පුද්ගලයා විසින් ප්‍රඥාවෙන් මේ ධාතු ස්වභාවය පිළිබඳ දැනගන්නවා. විනිවිද යන ප්‍රඥාවකින් ධාතු කුසලතාවය පිළිබඳ ඒ භික්ෂුව විසින් බුද්ධ ශ්‍රාවකයා විසින් දැනගන්නවා.
එතකොට මේ බුද්ධ ශ්‍රාවකයා විසින් මේ බව දැනගන්නකොට බුදුරජාණන් වහන්සේ මතක් කළේ කොහොමද? භික්ෂුව විසින් අවබෝධයට දක්ෂ වෙනවා. එතකොට මේ අවබෝධයට දක්ෂ වෙන භික්ෂුව විසින් ධාතු කෞශල්‍යයක් තියාගන්නවා. එතකොට මේ ධාතු කුසලයි කියන්නේ කොපමණකින්ද කියලා ආනන්ද හඳුරු ඇහුවා. එතකොට උන්වහන්සේ මතක් කරනවා අට්ඨාරසකෝ ඉමා ආනන්ද ධාතුයෝ ආනන්ද ධාතු 18ක් තියෙනවා. අට්ඨාරස ධාතු. ධාතු කීයක් තියෙනවද? ධාතු 18ක් තියෙනවා. මොනවද ධාතු 18? චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු. සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු. මෙන්න මේ විදියට අභ්‍යන්තර ආයතන 6ක් ධාතුවක් විදියට පෙන්නනවා. බාහිර ආයතන 6ක් ධාතුවක් විදියට පෙන්නනවා. චක්කු විඥාන, සෝත විඥාන ආදී විඥාන කාය 6ක් ධාතු විදියට පෙන්නනවා. කියන්නේ තනිව පවතිනවා. මේවා සංයෝග වුණාම තමයි අර්බුදය. එකතු වුණොත් ප්‍රශ්නයක්. එකතු වුණාම ගැටලු පැන නගිනවා. මූලික ස්වභාවයෙන් ඔහේ තිබ්බාම කිසි ගැටලුවක් නැහැ. රූපයත් ඔහේ තියෙනවා, ශබ්දයත් ඔහේ තියෙනවා, ගන්ධ සුවඳත් ඔහේ තියෙනවා, ඇසත් පැත්තකින් තියෙනවා, කනත් පැත්තකින්, නාසයත් ඒවත් අනිත් පැත්තකින්, චක්කු විඥාන, සෝත විඥාන ආදී විඥාන කාය හයත් පැත්තකින් වෙන වෙනම තියෙනවා. ඒතර මේ ටික ඔක්කොම වෙන් කළොත් එහෙම පේන මට්ටමක්වත්, ඇහෙන මට්ටමක්වත්, දැනෙන මට්ටමක්වත්, හිතෙන මට්ටමක්වත් මොකක්වත් නැහැ. ඒතර මූලික ස්වභාවයේ වෙන් කරලා තිබ්බට පස්සේ තණ්හාවක් ඇති වෙන්න පදනමකුත් නැහැ. තණ්හාවක් ඇති වෙන්න විදිහකුත් නැහැ පින්වත්නි. ඔක්කොම වෙන්වෙන්ව තිබ්බහම. මේවා සංයෝග වුණාට පස්සේ, එකතු වුණාට පස්සේ ඒ එකතු වෙච්ච තැනක තමයි පින්වත්නි අර්බුදය හටගන්නේ. එකතු වුණොත් ගැටලුවක්. එකතු වුණොත් ගැටලුවක්. චක්කු ධාතුව ඔහේ පැත්තකින් තිබ්බොත්, රූප ධාතුව පැත්තකින් තිබ්බොත්, චක්කු විඥානේ පැත්තකින් තිබ්බොත් පේන්න දෙයක් නැහැ. ඒතර මූලික ස්වභාවය ධාතු විදිහට අපිට දකින්න පුළුවන් වුණොත් මේවා එකතු වීම නිසයි මම මේ දකින මට්ටම නිසා මං වේදනාවක් විඳින්නේ, තණ්හාව හදාගන්නේ, උපාදානේ වෙන්නේ, ඔක්කොම වෙන්නේ මේවා සංයෝග වීම නිසා. මේවා ධාතු විදිහට වෙන්වෙන්ව තිබ්බට පස්සේ කිසි දෙයක් නැහැ. මේ තුල එකතු වෙච්ච තැන ස්පර්ශ වෙලා පස්සපච්චය වේදනා, විඳීම් ඇති වෙලා වේදනා පච්චය තණ්හා, වේදනාව ඇති වෙලා තණ්හා කරලා තණ්හාව නිසා උපාදානය වෙලා මං හදාගත්ත අවුල් වියවුල් සහිත ලෝකයක්ම හැදුනේ මගේ තියෙන අවිද්‍යා සහගත පරිකල්පනාවන් නිසාය. අවිද්‍යා සහගත කල්පනාවන් නිසාය කියලා යම් කෙනෙකුට මූලික ස්වභාවයේ දිහා බලන්න පුළුවන් වුණොත්, දැන් සමහර ලාවට අපිට රූප තණ්හා ඇති වෙනවා, ශබ්ද තණ්හා ඇති වෙනවා, ගන්ධ තණ්හා ඇති වෙනවා, රස තණ්හා ඇති වෙනවා. මේවා තණ්හා වශයෙන් ඇති වෙනකොට මේවා වෙන්වෙන් වශයෙන් තිබ්බොත් එහෙම අර්බුදයක් නැහැ. වෙන්වෙන් වශයෙන් තියෙනකොට ධාතු ස්වභාවයෙන් පවතින්නේ ඔක්කොම එකතු වුණාට පස්සේ තමයි ස්පර්ශ වෙන්නේ. ස්පර්ශ වෙන්නේ එකතු වීම නිසා. එකතු වෙච්ච නැත්තම් වෙන්වෙන් වශයෙන් තිබ්බොත් එහෙම අර්බුදයක් නැහැ කියලා අපිට දකින්න පුළුවන් වුණොත්, ඒ දකින්න ශ්‍රාවකයාට ඒ දැක්ම තුල පින්වත්නි ඒකාන්ත වශයෙන්ම එයාගේ ජීවිතය තුල අවබෝධය කරා යන්න පුළුවන්. ඒ කියන්නේ ධාතුව මුල් ස්වභාවයේ විදිහට අපිට දකින්න පුළුවන් වුණොත් තණ්හාව ඇති වෙන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ පින්වත්නි. උපාදානය කරගන්න දෙයක් එතන ඉතුරු වෙන්නේ නැහැ. විපාක පිණිස කර්ම සකස් වීම දක්වාම උඩුදුවන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මේවා එකතු වීම නිසා, හේතුන් නිසා හටගත්ත ඵල ධර්මයක්මයි කියලා දකින්න පුළුවන් වුණොත්, හේතු ටික වෙන් කළාට පස්සේ එතන ඵල ධර්මයක් හටගන්න ඒ හේතුව නිරුද්ධ වෙනකොට ඵල ධර්මයේ නිරුද්ධ වෙනව නේද කියලා දකින්න පුළුවන් වුණොත් ධාතු ස්වභාවය තුල ඒක බොහෝම දියුණු අවස්ථාවක් පින්වත්නි. ඉතින් මේ ධාතු 18ක් තියෙන. ඔන්න 18 ධාතු කියලා ඒවට කියන්නේ. චක්කු ධාතු, සෝත ධාතු, ගාන ධාතු, જીවහා ධාතු, කාය ධාතු, මනෝ ධාතු කියලා ධාතු 6යි. ඊට පස්සේ රූප ධාතු, සද්ද ධාතු, ගන්ධ ධාතු, රස ධාතු, පොට්ටබ්බ ධාතු, ධම්ම ධාතු කියන ඒ ටික 6යි. චක්කු, සෝත, ගාන, જીවහා, කාය, මන ටික 6යි. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන 6යි. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන එක 6යි.
6 3න් වැඩි කරාම 18යි. මේවා ධාතු විදියට තුන් පැත්තකට විසි කරලා දාලා තිබ්බොත් පේන මට්ටමක්වත්, ඇහෙන මට්ටමක්වත්, දැනෙන මට්ටමක්වත්, හිතෙන මට්ටමක්වත් ලෝකේ නෑ. මේවා එකතු වෙච්ච තැනකයි දැනෙන්නේ. එහෙනම් මේවා ඔක්කොම සංකත දේවල්. අන්න ඒකයි අපි තේරුම් ගන්න ඕනේ. සකස් වෙච්ච දේවල් මේ හැම දෙයක්ම සකස් වෙච්ච දෙයක ලොකු පැවැත්මක් නෑ. සංකතයි. සකස් වෙච්ච දෙයක තියෙනවා උපාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, චිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. ඉපදීමක් තියෙනවා, වැයවීමක් තියෙනවා, වෙනසීමක් තියෙනවා. උපදීම, නැසීම, වෙනසීම කියන එක ආවේනික තත්වයක් විදියට අපිට පුළුවන් වෙන්න ඕන පින්වත්නි දැක ගන්න. එතකොට ආවේනික තත්වයක් විදියට අපිට දැක ගන්න පුළුවන් වුණාට පස්සේ අපට පුළුවන් මේ යථාර්ථය තේරුම් ගන්න. මේ යථාර්ථයේ තේරුම් ගැනීම පිණිස එක්තරා පර්යායක් තමයි ධාතු 18කට බෙදලා තේරුම් ගන්න එක. ඉතින් ධාතු 18කට බෙදලා තේරුම් ගන්න විදිහ තමයි අපි මේ දේශනාවේදී මතක් කළේ. ඉතින් මේ කාරණේ කිව්වහම ආනන්දහරු හරියට සතුටු වුණා භික්ෂු සංඝයා මැදදී. මොකද මේ ලෝකයේම ධාතුවක් විදියට ධාතු වශයෙන් වෙන් වශයෙන් දැක්කහම අරුබුදයක් නෑනේ. මේවා එකතු වෙච්ච තැනක තමයි මේ අරුබුදය ඔක්කොම පැන නගින්නේ. මේ අරුබුදය හටගන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද හාමුදුරුවෝ අහනවා සියාපන බන්තේ අඤ්ඤාපි පරියායෝ යතා ධාතු කුසලෝ බික්ඛූති අලං වචනයාති. ස්වාමීනි ධාතු කුසලයි කියලා කියන්නේ වෙනවත් තව පරියායක් තියෙන්න බැරිද කියලා ඇහුවා. උන්වහන්සේ මතක් කළා සියා ආනන්ද තියෙනවා ආනන්ද. අඤ්ඤාපි පරියායෝ යතා ධාතු කුසලෝ බික්ඛු අලං වචනායාති. ආනන්ද ධාතු ස්වභාවයේ පිළිබඳ අවබෝධයෙන් දක්ෂයි කියා පවසන්ට ඒ බඳු සුදුසු වෙනත් කාරණේකුත් තියෙනවා. සියා ආනන්ද චෛමා ආනන්ද ධාතුයෝ. ආනන්ද ධාතු 6ක් තියෙනවා. කීයක් තියෙනවද? ධාතු 6ක් තියෙනවා. මොනවද ඒ 6? ඒ 6 තමයි පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු. දැන් මේ ධාතු වශයෙන් අපි කල්පනා කරන්නේ සත්‍ය වශයෙන්ම ලෝකේ පැටලෙන්න දෙයක්වත් නැහැ, සත්වයකුත් නැහැ, පුද්ගලයෙකුත් නැහැ. මේ ධාතු ස්වභාවයෙන් පවතින දේවල් වල සමவாயයක් එකතු වීමක් තමයි ලෝකේ තියෙන්නේ කියන නුවණ හදාගන්නයි අපි මේ විදියට තේරුම් ගන්න උත්සාහ කරන්නේ. එතකොට අන්‍ය වූ පරියායක් තමයි පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියලා ධාතු 6ක් තියෙනවා. එතකොට මේ ධාතු 6 පිළිබඳ ධාතු කුසලතාවයක් තිබ්බොත් එතනත් මේ අරුබුදේ නිහා ගන්න පුළුවන්. එයාත් පඬිතෙක්. එයාත් පඬිතෙක් කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඒතර මෙතන පැහැදිලි වෙන මේ කාරණේ බොහොම වැදගත් කාරණයක්. ඒ තමයි පින්වත්නි මේ සත්ව පුද්ගල භාවයෙන් කතා කරන සීමාව තුළ ඇත්තටම ධාතු 6ක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒතර පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියලා 6ක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ 6 එකතු වෙච්ච තැනක අපි කියනවා සත්වයේක්, පුද්ගලයෙක්, මම, අම්මා, තාත්තා, දුව, පුතා, බල්ලා, පූසකී කිය අපි ඔය කතා කරන්නේ. තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන. ඇත්තටම ඔය වටිනාකමක් දීලා කතා කරපු එක මූලික තත්වයට ගිහින් ධාතු 6කට බෙදුවොත්, ගොඩවල් 6කට ගැහුවොත් ඒක වෙනම ගොඩවල් 6කට පණ පිටින් ගහන්න බෑ. ඒක පුළුවන් භාවනාවෙන් හොඳට මානසිකාරය කර 6කට වෙන් කරලා 6 පැත්තකට වෙන් කරලා ඒක දකින්න පුළුවන්. එතකොට මේකට දුන්න හිස් පුහු මෝහයෙන් වැහිලා ගිය මෝහ ආන්ධකාරයෙන් අතපත ගගා දුන්න හිස් වටිනාකමක් තියෙනවනේ. අනේ වටිනාකම ඒ හිත තුල වේගයෙන් බැහැර වෙලා යන්න පටන් ගන්නවා. බොහොම අනවශ්‍ය වටිනාකමක්නේ අපි දැන් මේකට ආරෝපණය කරලා වටිනාකමක් දීලා තියෙන්නේ. එතකොට ඒ හිස් වටිනාකම වේගයෙන් බැහැර වෙලා යන්න පටන් ගන්නවා. එතකොට අනවශ්‍ය වටිනාකමක් තමයි අපි දැන් මේකට දීලා තියෙන්නේ. එතකොට මේ අනවශ්‍ය වටිනාකම තවදුරටත් දෙන්න හිතෙන්නේ නැහැ. මේක හැබැයි Tamanගේම අවබෝධයක් විදියට දකින්න ඕනේ.
ඒතකොට අම්මා තාත්තා දුව පුතා කියන බාහිර ලෝකයේ වටිනායයි සම්මත සජීවී සියලු දේවල් තුලත් මේ ධාතු 6 තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම පින්වත්නි අපි කතා කරන වටිනායයි සම්මත කරගත්ත තමන්ගේ ලෝකය තුලත් මේ ටික තමයි ක්‍රියාත්මක වෙන්නේ. මම මගේ ආත්මය කියලා මෙහි කතා කළාට ධාතු 6ක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒතර මේ ධාතු කියන මූලික ස්වභාවයට අරගෙන ගියොත් ස්ත්‍රියව පුරුෂයා මුල් ස්වභාවයට අරගෙන ගියොත් අම්මා මුල් ස්වභාවයට 6ට ගොඩවල් 6ට ගැහුවොත් අම්මගේ එකම පුතා ගොඩවල් 6කට ගැහුවොත් හොයන්න බෑ පින්වත්නි. ඔක්කොම සමානයි. මේ ඔක්කොම එකතු වෙච්ච තැනක අපි ඒකට වටිනාකමක් හැදුවා මගේ පුතා කියලා. මගේ දුව කියලා. ඒතර මූලික පරමාර්ථයක් විදියට ගත්තොත් මේ තුල ක්‍රියාත්මක වන දේ ගැඹුරින් බැහැලා බලනකොට මූලික ස්වභාවයේ කොටස් 6ක් තියෙනවා. ඒ කොටස් 6 වෙන් කරලා කිව්වොත් දැන් ඔයාගේ පුතා නම් මේ කොයි ගොඩේද ඔයාගේ පුතා ඉන්නේ කියලා ඇහුවොත් ඒවා ගොඩවල් ගහන්න බෑ. දැන් විඥාන ධාතුව කොහොමද ගොඩවල් 6කට ගහන්නේ? ආකාශ ධාතුව ගොඩ ගහන්න බෑ. අතරක පවතින හිස් බවටනේ අවකාශ ධාතුව කියන්නේ. නමුත් මානසිකව මේක බලන්න පුළුවන් නේ. මානසිකව උපකල්පනය කරගෙන හිතන්න පුළුවන් නේ. එතකොට මානසිකව උපකල්පනය කරගෙන හිතනකොට ගොඩවල් 6කට ගහලා ඔබෙන් ඇහුවොත් මේ 6න් කියන්න ඔයාගේ පුතා කොයි ගොඩේද ඉන්නේ කියලා. කොයාගේ අම්මා කොයි ගොඩේද ඉන්නේ? ඔබේ ප්‍රේමවන්තිය කොයි ගොඩේද ඉන්නේ? ඔන්න ප්‍රේමවන්තිය ගොඩවල් 6කට ගැහුවා පටවි කොටස් ටික පටවි කොටස් 20 එක ගොඩකට ගහලා ආපෝ කොටස් 12 ඔය කෙල සෙම සෝටු මූත්‍රා දහඩිය කඳුළු ලේ මේ ඔක්කොම ගොඩවල් ටිකකට ගහලා ඔය ආදරේම කරන කෙනා ආපෝ කොටස් 12යිනේ. එතකොට ඔය ටික කොටස් වෙන් කරලා ඉතින් වායෝ තේජෝ කොටසුත් එහෙට මෙහෙට වෙන් කරලා ඉතින් ඇහුවොත් එහෙම කෝ ඔයාගේ පෙම්මතිය කොයි කෑල්ලේද ඉන්නේ කියලා ඇහුවොත් එහෙම ඔබට මොකද්ද කියන්න තියෙන්නේ? අර මූලික ස්වභාවයට ගිහින් බැලුව. හරි ඒ ගොඩවල් 6ටම ඔබේ ගෙදර ඉන්න බල්ලගේ කොටස් ටිකත් වෙන් කරලා ගැහුවොත් එහෙම වෙන් කරලා දැම්මොත් එතකොට බල්ලගේ පටවි කොටසුයි බිරිඳගේ පටවි කොටසුයි ආදරය කරන කෙනාගේ පටවි කොටසුයි දරුවගේ පටවි ඔක්කොම එකයි බලානේ යද්දි. අර ධාතු ස්වභාවයට ගිහින් බලනකොට ඇත්තටම පින්වත්නි මේකට දුන්න පුරාණ වටිනාකමක් තියෙනවනේ. අපි නිරන්තරයෙන් මේකට වටිනාකමක් දෙනවනේ. ඒ අපි දෙන වටිනාකම වේගයෙන් අඩු වෙන්න පටන් ගන්නවා. වේගයෙන් අඩු වෙන්න පටන් ගන්නවා. අපි අනවශ්‍ය වටිනාකමක් දීලා තියෙනවා. ඒ වටිනාකම වේගයෙන් කඩා වැටිලා වේගයෙන් බිඳ වැටෙන්න පටන් ගන්නවා. ඒතර මේ අනවශ්‍ය වටිනාකම කඩා වැටෙනකොට පින්වත්නි එතන සක්කාය දිට්ඨියයි බිඳිලා යන. ඇත්තටම මේ ධාතු කෞශල්‍ය කියන එක. යතෝකෝ ආනන්ද බික්කු ධාතු කුසලෝච හෝති කියන එක. ධාතු කුසලතාවය කියන එක අත්දකින්නකොටම පින්වත්නි සෝතාපන්න වෙනවා. සෝතාපන්න වෙනවා කියන්නේ සක්කාය දිට්ඨිය දුරු වෙලා යනවා. ඒතර සක්කාය දිට්ඨිය දුරු කරගන්න වෙනම පාරක් නැහැ. මේ බඳු ගැඹුරු දහම් කාරණේකින් පරමාර්ථ සත්‍ය Tamanට අත්දකින්නයි තියෙන්නේ. ඒ පරමාර්ථ සත්‍ය Tamanගේම ජීවිතයෙන් අත්දකින්නකොට තේරෙනවා මේකට වටිනාකමක් දෙන්න විදිහක් නැහැ. වටිනාකමක් දෙන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ කියලා යාට පේන්න පටන් ගන්නවා. දැන් අපි අනවශ්‍ය වටිනාකමක් මේකට දීලා තියෙනවනේ. වටිනාකමක් දෙන්න ඉතුරු වෙන්නේ නැහැ දෙයක්. ඒතර ධාතු කුසලයි කියන එක දැක්කට පස්සේ එහෙමයි පින්වත්නි. එතකොට මේ ධාතු කුසලතාවයේ හොඳට දැක්කට පස්සේ යාට මේකේ වටිනාකමක් දෙන්න මොකුත් ඉතුරු වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන් මෙයා පරමාර්ථ සත්‍ය පැත්තටම බර වෙනවා. මා තුලත් ක්‍රියාත්මක වෙන්නේ ධාතු හයක්, බිරිඳ තුලත්, දරුවා තුලත්, ස්වාමියා තුලත්, අම්මා තුලත්, තාත්තා තුලත් මේ ලෝකේ යම්තාක් සජීවී ස්වභාවයෙන් කතා කරන සවිඥානික කයවල් තියෙනවා නම් ඔය හය තමයි තියෙන්නේ කියලා දැක්කට පස්සේ පින්වත්නි අර මූලික පදනමේ තිබ්බ වටිනාකම මගේ ආත්මය කියලා තණ්හාමාන දිට්ඨි වශයෙන් ප්‍රපංචකරණයකින් අල්ලගත්ත ලෝකය බිඳ වැටෙනවා. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය බුරුල් වෙනවා. සක්කාය දිට්ඨිය බුරුල් වෙනවා. සක්කාය දිට්ඨිය බිඳ වැටෙනවා පින්වත්නි ඇත්තටම. සක්කාය දිට්ඨිය බිඳ වැටෙනකොට විචිකිච්ඡාව සීලබ්බත පරාමාස ඒවා බිඳ වට්ටන්න වෙනම ආර්ය මාර්ග නැහැ. එතනම බිඳ වැටලා යනවා. ඒ හරියම ඒ පුද්ගලයාගේ අවබෝධය ප්‍රත්‍යක්ෂ කර ගන්නකොට එතනම ඒ පුද්ගලයා
බිඳ වැටිලා යනවා. ඒ කියන්නේ මේ සීලබ්බත පරාමාස විචිකිච්ඡා ආදියත් බිඳ වැටිලා යනවා. දැන් මේ කාරණේ තව දුරටත් පැහැදිලි කරගන්න ඕන. නමුත් අපිට මේ දේශනාවට අදාළ කාලය ගැන හිතලා අපි දිගට ඒක කියන්න යන්නේ නැහැ. ඊළඟට ආනන්දහරෝ ආයෙත් නැගිට්ටා. හරි සතුටුයි ආනන්දහරෝට මේක අහගෙන ඉද්දී හරිම ප්‍රීතියක් දනවනවා. මොකද එච්චරට මේකේ මොකක්වත් හරයක් නැහැ, සාරයක් නැහැ කියලා හිතෙනවා. දැන් හරයක් සාරයක් තියනවා කියලා හිතාගෙනනේ මේ ලෝකේ අතපොත ගන්නනේ අපි. නමුත් ඉතින් ගැඹුරින් බලනකොට හරයක් සාරයක් නැහැ. පරමාර්ථ වශයෙන් මොනවද ගන්න තියෙන්නේ කියලා හොඳට තේරෙනවා මේක විස්තර කරගනිද්දී. නමුත් අපි මේ ගොඩක් විස්තර කළෙත් නැහනේ. නමුත් විස්තර කර ගන්නකොට ඒ බව මනාව තේරෙන්න පටන් ගන්නවා. ආනන්දහරෝ නැගිට්ටා. සියාපන බන්තේ අඤ්ඤේපි පරියායෝ යතා ධාතු කුසලෝ බික්ඛූති අලං වචනායාති. හොඳයි ස්වාමීනි යම් හේකින් භික්ෂුව ධාතු ස්වභාවය පිළිබඳ අවබෝධයෙන් දක්ෂයි කියලා කියන්ට වෙනත් කාරණයක් වෙනත් පරියායක් තියෙන්න බැරිද? වෙනත් ක්‍රමයක් තියෙන්න බැරිද කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා තියෙනවා ආනන්ද. මොනවද? ආනන්ද තවත් ක්‍රමයක් තියෙනවා. මොකද්ද? සුඛ ධාතුව දුක්ඛ සියා ආනන්ද චෛමා ආනන්ද ධාතුයෝ ධාතු හයක් තියෙනවා ආනන්ද. සුඛ ධාතු, දුක්ඛ ධාතු, සෝමනස්ස ධාතු, දෝමනස්ස ධාතු, උපේක්ඛා ධාතු, අවිජ්ජා ධාතු. හිමාකෝ ආනන්ද ච ධාතුයෝ යතෝ ජානාති පස්සති එත්තා වතාපිකෝ ආනන්ද ධාතු කුසලෝ බික්ඛූති අලං වචනායාති. ආනන්ද තව එකක් තියෙනවා. හයක් තියෙනවා තවත්. මොනවද? සුඛ ධාතුව. සුඛ ධාතුව විදියට ගත්තාම ධාතුවක් විදියට සමානයි. දුක්ඛ ධාතු. දෝමනස්ස ධාතු, සෝමනස්ස ධාතු. දොම්නස, සොම්නස. මේ කායිකව ඇති වෙන සුඛ දුක්ඛ සහ මානසිකව ඇති වෙන සුඛ දුක්ඛ කියන ස්වභාවය තමයි මෙතන සුඛ ධාතු, දුක්ඛ ධාතු, සෝමනස්ස, දෝමනස්ස කියලා කතා කරන්නේ. උපේක්ඛා ධාතු, අවිජ්ජා ධාතු. මෙන්න මේ ධාතු 6 ගැනත් අවබෝධයක් තියෙන්න ඕන ධර්මයේ ඉදිරියට යනවනම්. සුඛ ධාතුව ගත්තොත් සුඛ ධාතුවේ වෙනසක් නැහැ. ධාතුවක් විදියට ගත්තොත් සුඛ ධාතුවේ වෙනසක් නැහැ. ධාතුවක් විදියට මූලික ස්වභාවයේ පින්වත්නි මේක සමානයි. සුඛ ධාතු. ධාතුවක් විදියට සමානයි. මූලික ස්වභාවයට ගිහින් බලනකොට සමානයි. මූලික ස්වභාවයේ තමයි පින්වත්නි දැන් සැපය කියන එක මේක තමයි කාන්තාවක්ගේ සැපේ. මේක පිරිමියෙක්ගේ සැපේ කියලා එහෙම සැපේ හොයන්න බෑ. ධාතුවක් විදියට සමානයි. විශ්ව සමතාවයක් පවතින ඇත්තටම. දුක්ඛ ධාතු. දුක කියන එක අනේ මේක කාන්තාවක්ගේ දුක කියලා බෙදන්න බෑ. පිරිමියෙක්ගේ දුක කියලා බෙදන්න බෑ. දුක කියන එක ධාතුවක් විදියට සමානයි. තිරිසන් සතෙක්ගේ දුක ඒකත් සමානයි. විශ්ව සමතාවයක් දකින්නේ පින්වත්නි. එතකොට පින්වත්නි මේ ලෝකේ ඇලීම් ගැටීම් මොකක්වත් නැහැ. ඇයි? මේ සියලු විඳීම් මේ සියලු නාම ධර්ම සමතාවෙන් දකින්න. උපේක්ඛා දැන් අපි හිතමු දැන් දුක්ඛ මේ සෝමනස්ස දෝමනස්ස ගමුකෝ අපි නිකම් දොම්නසක් ඇති වෙනවා. දැන් අපි හිතමු ඔන්න සැපයක් ඇති වෙනවා කය පිරිමදිනකොට. ඒ කාන්තාවකට ඇති වුණ සැපේ තමයි ඒක. පිරිමියෙක්ගේ සැපේ මෙන්න මේක කියලා පෙන්වන්න පුළුවන්ද? බෑ. ඊට පස්සේ බල්ලෙක්ගේ ඇඟ අත්ව ගන්නකොට එයා ඒ බල්ලටත් දැනෙනවා යම් පහසක්. ඒක තිරිසන් සත්ත්වෙක්ගේ පහස එහෙම අඳුරන්න බෑ. ධාතුවක් විදිහට මූලික ස්වභාවය තුල සමතාවයක් පවතින. මූලික ස්වභාවය තුල සමතාවයක් පවතින්නේ පින්වත්නි. එතකොට උපේක්ඛා ධාතු දැන් අපි හිතමු දුක කියලා දොම්නස කියලා හිතමු. දොම්නස සියලු දෙනාට සමානයි. තිරිසන් සත්තුන්ටත් සමානයි. ඊට පස්සේ දැන් අපි හිතමු දැන් කෙනෙක්ගේ ඇඟ තදෙන් අල්ලනවා කියලා. එතකොට එයාට රිදෙනවා. එයාට යම් දොම්නසක් දුකක් ඇති වෙනවා නම් ඒක කාන්තාවකට නෑ එයාට එහෙම එකක් නෑ කියලා කියන්න බෑ. මූලික මනසේ හැඟීම තුලින් සමතාවයක් තියෙන්නේ. මානසික හැඟීම් තුලින් සමතාවයක් තියෙන්නේ. ඊට පස්සේ බල්ලෙක්ගේ හරි පූසෙක්ගේ හරි අතෙක් තදින් ඇල්ලුවොත් එතන යාට ඇති වෙන එකත් සමාන. අර නාම ධර්මයක් විදියට සමානයි. අපි මේ පස්සේ මේවා බෙදාගෙන හිටියට
මේ හැඟීම් ඔස්සේ අපි බෙදුවට ඇත්තටම මූලික ස්වභාවයට ගියාට පස්සේ මේ විශ්වයේම සමතාවයක් ධාතු ක්‍රියාත්මක වීම. ඒ ධාතු ස්වභාවයේ උඩු දුවනකොට අපි තව දුරටත් වර්ගීකරණයක් අපි තුල ක්‍රියාත්මක වෙනවා. මේක තව විස්තර කරගන්න ඕන. නමුත් අපිට දීර්ඝ කාලයක් නැහැ. ඊළඟට අහනවා ආනන්දහර හොඳයි ස්වාමී. ඊට පස්සේ මේක අවිජ්ජා ධාතු. මේක හරිම භයානක. හැම කෙනෙක්ගෙම හිතේ තියෙනවා අවිජ්ජා ධාතුව. ඒ නිසා තමයි මේ ලෝකේ හැම තැනදීම මෝහයෙන් අතපොත ගන්න. මෝහය පදනම් කරගෙන ලෝකයේ අල්ලන අතපොත ගන්න ගතියක් අපේ හිත තුල තියෙන්නේ වෙන මොකුත් නිසා නෙමෙයි පින්වත් අවිජ්ජා ධාතුව නිසා. අවිජ්ජා දුක යනු මෙයයි කියලා තේරෙන්නේ නැහැ. ඒක මූලික ස්වභාවය සමානයි. දුකේ හට ගැනීම මෙයයි කියලා තේරෙන්නේ නැහැ. දුකේ නිරෝධය මෙයයි කියලා තේරෙන්නේ නැහැ. දුක නිරුද්ධ කරන ප්‍රතිපදාව මෙයයි කියලා තේරෙන්නේ නැහැ. අවිද්‍යාවෙන්ම ලෝකේ අල්ලගෙන ඉන්නේ. ඒ නිසා තමයි අපි හැමෝම එකතු වෙලා එක්ක රාගය හදනවා එක්ක පටිගය හදනවා. ඔක් දෙකම හදන්නේ අවිද්‍යාව නිසා. මෝහය කියලා අපි කියන්නේ. මෝහය රාග දේශ මොහ කියලා කියන්නේ. මෝහයත් එක්ක රාගය යෙදෙනවා එක්ක ද්වේෂය යෙදෙනවා. තුනම යෙදෙන්නේ නැහැ එකපාර. මෝහය තියෙන තැනක එක්ක රාගය යෙදෙනවා එක්ක ද්වේෂය යෙදෙනවා. ওই විදිහේ ගමනක් තමයි අපි යන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ ඊට ආනන්දහර ආයෙත් ඇහුවා හොඳයි ස්වාමීනි අඤ්ඤාපි පරියාය තවත් පරියායක් තියෙන්න බැරි තියනවා කිව්වා. මොනවද? කාම ධාතු, නෙක්ඛම්ම ධාතු, ව්‍යාපාද ධාතු, අව්‍යාපාද ධාතු, විහිංසා ධාතු, අවිහිංසා ධාතු, ඉමේකෝ ආනන්ද ච ධාතුය යතෝ ජානාති පස්සති. ඊට පස්සේ සංකල්ප වශයෙන්ුත් මූලික ස්වභාවයක්. කාම ධාතුවේ වෙනසක් නැහැ. මේක ගැහණු කෙනෙක්ගේ කාම ධාතුව, පිරිමි කෙනෙක්ගේ කාම එහෙම හොයන්න බෑ. මේක ගැහණු කෙනෙක්ගේ ව්‍යාපාදේ, පිරිමි කෙනෙක්ගේ ව්‍යාපාදේ, ආවක බල්ලෙක්ගේ ව්‍යාපාදේ කියලා බෙදන්න බෑ. මූලික නාම ධර්මයේ සමානයි. එතකොට මේ ටික තමයි මේ සත්වයා පුද්ගලයා ගැහණියෙක්ෝ පිරිමියෙක්ෝ කවුරු හරි කමන්නේ. මේක තමයි ඉදිරියට ඒ සත්වයා තුල සංසාර ජාලය හදන්නේ. මේ ධාතුවක් විදියට සමානයි. එතකොට මේ විදියට තේරුම් ගත්තට පස්සේ හොඳට ලෝකේ හැඟීම් දැනීම් තේරුම් ගන්න පුළුවන්. ලෝකේ කවුරු ඉදිරියේ වුණත් කැළඹෙන්නේ නැතුව ඉන්න පුළුවන්. දන්නවා මේක මූලික ධාතු ස්වභාවයක් විදියට අවිද්‍යාව සහගත ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙන්නේ. ඒකයි මේ කාමයේ මුසපත් වෙලා යන්නේ. ව්‍යාපාදයේ මුසපත් වෙලා යන්නේ. එතකොට කෙනෙකුට කේන්ති යනකොට ඒ ඔස්සේ බල්ලා Tamanට පටිකයක් හැදෙන්නේ නැහැ. ඇත්තටම පුදුම නිවීමක් ඇති වෙන්නේ. මේවා තේරෙනවද දන්නේ? මේවා විස්තර කරගන්න ඕන. නමුත් අපිට කාලේ අවසන් වෙනවනේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අහන හොඳයි තවත් ධාතු ස්වභාවයක් තියෙන්න බැරිද? එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා තියෙනවා. මොනවද? කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු. කාම ධාතුව කියලා මූලික ස්වභාවයක් තියෙන නිසා තමයි කාම ලෝකෙ ඉපදෙන්නේ. රූප ධාතුව කියලා මූලික ස්වභාවයක් තියෙන නිසා තමයි රූප ලෝකෙ උපදින්නේ. අරූප ධාතුව කියලා මූලික ස්වභාවයක් තියෙන නිසා තමයි අරූප ලෝකෙ උපදින්නේ. ඒතර ඒකට බලපාන්නේ කුසල අකුසල ඒ කියන්නේ පිනපව ධාන සිත් කියන ඒවායි. මේ මූලික හිතේ ස්වභාවයක් තියෙනවා. කාම ලෝකයේ පිළිබඳ මූලික හිතේ ධාතු ස්වභාවයක් ක්‍රියාත්මක. ඒකයි යා මනුස්ස ලෝකෙ උපදින්නේ, නිරේ උපදින්නේ, പ്രേත ලෝකෙ උපදින්නේ. ඒකට කියන්නේ කාම ධාතුව කියලා. කාම ධාතුව නිසා තමයි අපිට කාම ඡන්දයක් ඇති වෙන්නේ. ඒක හිතේ මූලික ස්වභාවයක් තියෙනවා. කාම ඡන්දේ නිසා තමයි කාමයේ පිළිබඳ දැවිල්ලක් අපිට තියෙන්නේ. කාම දැවිල්ල නිසා තමයි කාම පරිේශණයක් අපි කරන්නේ. එහෙනම් මූලික කාම ධාතුවක් තියෙනවා. එතන ධාතු තුනක් තියෙනවා. මූලික ස්වභාවයේ තුනක් තියෙනවා. ඒ ස්වභාවය නිසා තමයි අපි ඇවිස්සි ලෝකයේත් එක්ක පැටලි යන්නේ. කාම ධාතු උද්දුරලා ගලවලා විසිකලොත් පින්වත්නි එතන නැවත කාම ලෝකෙ උපදින්නේ නැහැ යා. ආයෙ මෙහෙට එන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ අපට වදාලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් දෙවණියට ඇහුවා හොඳයි ස්වාමීනි මේ තවත් පරයායක් තියෙන්න බැරිද? සියාපන බන්තේ අඤ්ඤාපි පරයායෝ තවත් එකක් තියෙනවා. මොකද්ද? සංකත ධාතු අසංකත ධාතු. හේතුන් නිසා හටගන්නවා කියලා මූලික ස්වභාවයක් තියෙනවා. මේ ඔක්කොම හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම. හේතුන් නිසා හටගන්නවා කියලා මූලික ස්වභාවයක් තියෙනවා. හේතු නිරුද්ධ වෙමින් නිරුද්ධ වී යනවා කියලා මූලික ස්වභාවයක් තියෙනවා. හේතුන් නිසා හටගත්ත සියලුම දේවල් සංස්කාර. අසංකත ධාතු. අසංකත ධාතු කියන්නේ නිර්වාණයට. අන්නේ දක්වාම නිර්වාණී නම් වූ අසංකත ධාතුව දක්වාම තම තමාගේ චින්තනය හසුරුවා ගන්න අපි දක්ෂ වෙන්න ඕන. එතකොට පින්වත්නි අපිට පුළුවන් මේ ජීවිතයේ තුලදීම අවබෝධය කරා පියමන් කරන්න. අවබෝධය කරා යන ශ්‍රාවක භාවයක් අපට හදාගන්න පුළුවන්කම ලැබෙනවා. මේ ධාතු කුසලතාවය ගැනයි කිව්වේ. එතකොට මේක ඊටාම සියුම්ම විමසන්න ඕන එක. ඇත්තටම මේක ඊටාම සංකීර්ණ මාතෘකාවක්.
නමුත් ඉදිරියේදී අපි මෙත් සඳහා විකාශය යන දේශනාවලදී මේවා වෙන වෙනම විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. අද මේ දේශනාව මාතෘකා පාඩයක් හැටියට සිහි තබා ගන්න එක වැදගත්. එතකොට මේ ධාතු බහුධාතුක සූත්‍රයේ ධාතු ගැන විතරක් නෙමෙයි තියෙන්නේ. ආයතන කුසලෝච හෝති, පටිච්ච සමුප්පාද කුසලෝච හෝති, ඨානාඨාන කුසලෝච හෝති කියලා තවත් දහම් කාරණා පරයයන් 3ක් අපි අවබෝධය හදා ගන්න ඕන. ඒ 3 ගැනත් අපි ඉදිරියට දේශනා කරන්නම්. නමුත් මේ ධාතු කුසල ධාතු කෞශල්‍ය ධාතු පිළිබඳ ඒ පුද්ගලයා තුළ අවබෝධයෙන් දක්ෂ වෙනවා කියන එක බොහොම සියුම්ව කල්පනා කරන. හැබැයි මේ ඔක්කොම කල්පනා කරන්න ඕනේ නැහැ. ඔබට හරීම හොඳ දෙයක් තමයි අර ධාතු 6ක් ගැන අපි කිව්වේ. පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥානික අන්න ඒක හොඳට හදාරන්න. හොඳට හදාරලා ඉගෙන ගන්න. එක්කෝ අර 18ක් කිව්වේ. මේ 18 එකතු වුණාට පස්සේ තමයි අපි තණ්හාව හදන්නේ කි. මේ තුන වෙන් කරලා තුන් පැත්තට විසි කරලා දැම්මොත් රූපයත් එක පැත්තකට විසි කරලා ඇසත් එක පැත්තකට විසි කරලා චක්කු විඥානයත් විසි කරලා බැලුවාට පස්සේ තණ්හාව ඇති වෙන්නේ විදිහක් නැහැ. මෙතන තණ්හාව ඇති වෙන්නේ කියලා හොඳට තේරෙනවා. මෙන්න මේ දෙක පිළිබඳ ඔබේ අවධානය වැඩියෙන් යොමු කරගන්න. එතකොට ඔබට විශාල යහපතක් කරගන්න පුළුවන්කම ලැබෙනවා. හොඳයි ඔබ හැම දිනාටම අද දේශනාව ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිසම උපකාර වේවා.